ආයිබෝන් දරුනේ 2022 සිද්ධාන්ත පන්තියේ වැරදි නිවැරදි කිරීම මේකකයේ 10 වෙනි ඔන්ලයින් එකත් එක්කයි ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි 10 වෙනි ඔන්ලයින් එක වැරදි නිවැරදි කිරීම පාඩමේ. එදා අපි වැරදි නිවැරදි කිරීම පාඩමේ ලාභ සංශෝධනය සම්බන්ධයෙන් ගෙදර වැඩ වාගයක් දුන්නා ඕගොල්ලන්ට කලින් ඔන්ලයින් එකේදී. එතකොට අපි යන්නේ අද දවසේදී මේ ගෙදර වැඩ ටික පුළුල්ව මොනවා කරන්නද සාකච්ඡා කිරීමේ කටයුත්තට අපි යන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දුන්නේ නිබන්ධනයේ 21 වෙනි පිටුවේ ප්‍රශ්නාංක 25 සම්බන්ධයෙන් දුන්නේ. ප්‍රශ්නාංක 25 සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට දුන්නේ. එහෙමනම් අපි බලමු ප්‍රශ්නාංක 25 වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ටික ඉස්සෙල්ලාම ඉල්ලන්නේ. එහෙමනම් ජර්නල් සටහන් ටික ලියන්න හදපු නැති අය ඉන්නවා නම් පොදු ජර්නලයක් ගහ ගන්න වෙනවා. විස්තරය හර බැර සහිතව පොදු ජර්නලයක් ගහ ගන්න ඉතාම ඉක්මනින්. පොදු ජර්නලයක් බලන්න. පළවෙනි වැරැත්ත මොකද තියෙන්නේ 2020 මාර්තු 31 ඒ කියන්නේ මේ අන්තිම දවසේ 95000ක පිරිවැයකට ණයට මිලදී ගත්ත පරිගණකයක්. පරිගණක ගිණුමේ 90000ක් ලෙස තමයි හර කරලා තිබුණේ. බැර සටහන අදාළ ණය ගිණුමේ හරියට ලියලා තිබුණා. ළමයි පරිගණකයක් ගත්තා නම් පරිගණක ගිණුමට මොනව වෙන්න ඕනේද? හර වෙන්න ඕනේ. හැබැයි ළමයි පරිගණක ගිණුමට හර වෙලා තිබුණේ 5000ක් අඩුවෙන්. එහෙනම් ළමයි නිවැරදි කරන්න මට කියන්න මොකද කරන්න ඕනේ? පරිගණක ගිණුමට 5000ක් මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. කොහෙටද ළමයි ඒක බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න ඩබල් එන්ට්‍රිය. පරිගණක ගිණුම හර පරිගණක ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 5000යි. පරිගණක ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න. පරිගණකයක් ගැනීම පරිගණක ගිණුමට පරිගණක ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. 2 රුපියල් 76000කට අත්පිට ගැනුම් ටික මුදල් පාලන ගිණුමට නිවැරදිව බැර කරලා තිබුණා. හැබැයි හර සටහන ලියලා නැහැ. හර සටහන ලියලා නැහැ කියන්නේ මොන ගිණුමේ ලියලා නැහැ කියන එකද? ගැනුම් ගිණුමේ ලියලා නැහැ. එහෙනම් නිවැරදි කරන්න ගැනුම් ගිණුමට මොනව කරන්න වෙනවද? හර කරන්න වෙනවා. කොහෙටද ළමයි එහෙනම් බැර කරන්න වෙන්නේ? ආන් හරිය අවිනිශ්චිත ගිණුමට. ලියන්න. ගැනුම් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 76000යි. සංලක්ෂය ලියන්න. ගැනුම් එම ගිණුමට නොගැනීමේ වරද. ගැනුම් එම ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක 2020 මාර්තු 31 දින, ඒ කියන්නේ මේ අවුරුද්දේ අන්තිම දවසේ 66000ක් වෙච්ච කාර්යාල නඩත්තු වියදම මුදල් පාලන ගිණුමේ හරියට දැම්මට කාර්යාල උපකරණ ගිණුමට හර කරලා තිබුණේ. ළමයි කාර්යාල නඩත්තුවට වියදම් ගෙවුවා නම් හර කරන්න ඕනේ කාර්යාල නඩත්තු ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? කාර්යාල උපකරණ ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? කාර්යාල උපකරණ ගිණුමට මොනවා කරලාද? බැර කරලා කොහෙටද හර කරන්න ඕනේ? කාර්යාල නඩත්තු ගිණුමට. ලියන්න. නඩත්තු වියදම් ගිණුම හර කාර්යාල උපකරණ ගිණුම බැර. නඩත්තු වියදම් ගිණුම හර කාර්යාල උපකරණ ගිණුම බැර 66000යි. සංලක්ෂය ලියන්න. උපකරණ ගිණුමට හර කිරීමේ වරද. එහෙම නැත්නම් නඩත්තු වියදම උපකරණ ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම.
නිවැරදි කිරීම. ඊළඟ එක 4. 1,12,000ක මෝටර රථ ෂය වියදම් ගිණුමට දෙපාරක් හර කරලා තිබුණා. හැබැයි බැර සටහන හරියට ලියලා. ඔය කියන්නේ ෂය වීම ෂය ගිණුමට දෙපාරක් හර කළානේ. එහෙනම් ළමයි නිවැරදි කරන්න එකක් අයින් කරන්න ඕනේ. එකක් අයින් කරන්න නම් මට කියන්න ෂය ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. එතකොට ළමයි කොහෙටද එහෙනම් හර කරන්න වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න අවිනිශ්චිත ගිණුම හර ෂය ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර ෂය ගිණුම බැර. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ෂය වීම ෂය ගිණුමට දෙවරක් ගැනීමේ වරද. ෂය වීම ෂය ගිණුමට දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ෂය ගිණුමට දෙවරක් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට 5. විකුණුම් ජර්නලය 2,25,000ක් අඩුවෙන් එකතු කරලා තිබුණා. දරුවෝ මට කියන්න විකුණුම් ජර්නලය ලියන්නේ මොන විකුණුම්ද? ණයට විකුණුම්. මට කියන්න ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණය ගැති පාලන කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඔය විදිහට ලියලා තියෙන්නේ අඩුවෙන් ලුනේද? අඩුවෙන් ලියලා තියෙනවා නම් නැවත ඒ ගාන මොනව කරන්න ඕනේද? ආයෙ ලියන්න ඕනේ. ලියන්න පොදු ජර්නලයේ ඩබල් එන්ට්‍රිය ණය ගැති පාලන හර. එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන හර විකුණුම් බැර 2,25,000යි. 2,25,000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක අවිනිශ්චිත ගිණුමක් ඉල්ලනවා. එහෙමනම් අපි T ගිණුමක් ගහගමු. මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම කියලා. T ගිණුමක් ගහගමු. අවිනිශ්චිත ගිණුම කියලා. T ගිණුමක් ගහගන්න අවිනිශ්චිත ගිණුම කියලා. මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම කියලා. T ගිණුමක් ගහගන්න අවිනිශ්චිත ගිණුම කියලා. දැන් අපි බලමු මේ අවිනිශ්චිත ගිණුමේ උඩම රූලේ මොකුත් ලියන්නේ නැහැ කිව්වා. බලන්නවා ලියපු පොදු ජර්නලේ පළවෙනි එකේ අවිනිශ්චිත තියනවද? ඔව් තියනවා. මොන පැත්තේද තියෙන්නේ? බැර පැත්තේ. ලියන්න පරිගණක කියලා. කීයක්ද තියෙන්නේ? 5000යි. දෙවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? ඒත් බැර පැත්තේ. මොකක් කියලාද? ගැනුම් කියලා. කීයක්ද තිබ්බේ? 76000යි. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? නෑ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. ෂය කියලා කීයද? 1,12,000යි. ඊළඟ එකේ තිබ්බද? ඊළඟ එකේ නෑ. ඊළඟ එකේ නෑ. ඔච්චරයි තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ. මේ පැත්ත වැඩි කීයද? 1,12,000යි. 1,12,000යි. මේ පැත්තේ 81,000ක් තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා කීයක්ද? 31,000ක්. මේක තමයි මොකක් කියලා දෙන්නේ? ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා කීයක්ද? 31,000ක් එනවා. 31,000ක් එනවා ඉදිරියට ගෙන ගිය ශේෂය. 31,000ක් එනවා ඉදිරියට ගෙන ගිය ශේෂය. ඉදිරියට ගෙන ගිය ශේෂය 31,000ක් එනවා. ඊළඟට ලාභ සංශෝධන ප්‍රකාශයක් ඕනේ. රෝල් කරගන්න
මෙන්න මේ විදිහට ලේඛනයක් හදපු අය බලා ගන්න. ලාභ සංශෝධන ප්‍රකාශය සංශෝධනය කරනවා කියන්නේ ලාභය නිවැරදි කරනවා. ලාභ සංශෝධනය ඕනනම් මේක අපි රුපියල් 1000 වලින් හදමු. උඩටම ලියන්න ඕනේ කෙටුම්පත් ලාභය. මේ කෙටුම්පත් ලාභය කියලා කියන්නේ ළමයි දී ඇති ලාභයට දීලා තියෙන එක. එකතු කළා රුල් 3-4ක් තිබ්බා අඩු කළා. බලන්න ළමයි දීලා තියෙන ලාභය එහා පැත්තේ උඩින්ම තියෙනවා. දීලා තියෙන්නේ 1350යි ලාභය. ඒක අන්තිම රුලට දානවා 1350යි 10 වලින්. දැන් කොහොමද මේකේ හදන්නේ? අපි පොදු ජර්නලයේ ලියපු ජර්නල් සටහන් වල අර අපි මාක් එකක් දාගන්න කිව්වා. මොනවටද මාක් එකක් දාගන්න කිව්වේ? ආදායම් වලටයි වියදම් වලටයි විතරයි. මොනවටද මාක් එක දාන්න කිව්වේ? ආදායම් වලටයි වියදම් වලටයි. එහෙනම් මේ වචනේ කෙලවරෙන් ඒ හරවැර සටහනේ කෙලවරෙන් තරු ලකුණක් දාගන්න. එහෙම නැත්නම් රවුමක් දාගන්න මාක් එකක්. පළවෙනි එකේ තිබ්බේ පරිගණකනේ. පරිගණක කියන්නේ ආදායමක්වත් වියදමක්වත් නෙමෙයි, ඒක වත්කමක්. ඒ නිසා පළවෙනි එකට එන්නේ නැහැ. දෙවෙනි එකේ තිබ්බ ගැනුම්. ගැනුම් කියන්නේ වියදමක්. ආන් මේ ගැනුම් කියන වචනේ ඉස්සරහින් පොඩි ලකුණක් දාගන්න සලකුණක් ඒක ගන්නවා ලාභ සංශෝධනයේට. ඊළඟ එකේ තියෙන්නේ නඩත්තු වියදමයි කාර්යාල උපකරණයි. ඒකේ ආදායම් වියදම් තියෙන්නේ නඩත්තු වියදම්. එහෙනම් අර බැර පැත්තේ තියෙන නඩත්තු වියදම් කියන එක ඉස්සරහින් තව ලකුණක් දාගන්න. ඊළඟ එකේ තියෙනවා බැර පැත්තේ ෂය වීම කියන එක. ෂය වීම කියන එක ඉස්සරහින් කොච්චරවමක් දාගන්න. ඊළඟ එකේ තියෙනවා ළමයි ආදායම් වියදම් වල විකුණුම් කියන එක ඉස්සරහින් තව ලකුණක් දාගන්න. දැන් ඔය සලකුණ දාපු එක හර පැත්තේ නම් තියෙන එක මොනවා කරන්න කිව්වද? අඩු කරන්න කිව්වා. මෙතනින් ඕනනම් ලියන්න හර පැත්තේ නම් අඩු කරනවා. බැර පැත්තේ නම් එකතු කරනවා. පැන්සලක් හරි අරන් ලියා ගන්න. හරිද? ඒක සාමාන්‍ය ප්‍රකාශනයේ අපි ලියන්නේ නැහැ. හර පැත්තේ නම් අඩු කරනවා. දැන් පළවෙනි එකේ මුකුත් තිබුණ නැහැ සලකුණු දාපුවා. දෙවෙනි එකේ තිබ්බා මොන පැත්තේ තිබ්බේ? හර පැත්තේ. නිසා අඩු කළා ගැනුම් කියලා 76000යි 76යි. ඊළඟ එකේ තිබ්බා නඩත්තු එක මොන පැත්තේ තිබ්බේ? බැර පැත්තේ. බැර පැත්තේ තිබ්බා නම් අපි එකතු කරනවා නඩත්තු කියලා 66යි. ඊළඟ එකේ තිබ්බද? ඔව් බැර පැත්තේ තිබ්බේ ෂය එක. බැර පැත්තේ නම් එකතු කරනවා ෂය කියලා 112යි. ඊළඟ එකේ තිබ්බේ බැර පැත්තේ. නිසා එකතු කරනවා විකුණුම් කියලා 225යි. එච්චරයි තියෙන්නේ ළමයි. දැන් මේ ටික එකතු කරන්න 6යි 2යි 8යි 5යි 13යි. එකක් ඉතුරුයි 7යි 3යි 10යි. එකක් ඉතුරුයි 4යි 403යි. මේ දෙක එකතු කරන්න 53යි 17යි. ඒකෙන් මේ 76 අඩු කරන්න දැන් උත්තරේ ගන්න 13න් 6ක් ගියාම 7යි. 7යි. ඒ වගේම 14න් 7ක් ගියාම 7යි. අරද එකක් ඉතුරුයි මෙතන 16යි. 1677යි. මේ උත්තරේට කියනවා නිවැරදි සුද්ධ ලාභය කියලා. මොකක් කියලා කියනවද? නිවැරදි සුද්ධ ලාභය කියලා කියනවා 1677යි. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් හදා ගන්න. අඩුපාඩු තිබෙනා ඉක්මනින් හදා ගන්න. ඊළඟට අපි යනවා ටියුට් එකේ 14 වෙනි ප්‍රශ්නය. ටියුට් එකේ ප්‍රශ්නාංක 14.
ටියුට් එකේ ප්‍රශ්නාංක 14. හොඳට ප්‍රශ්නේ කියවන්න. ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන්. ජර්නල් සටහන් ටික ලියන්න රූල් කරගන්න පොදු ජර්නලයක්. විස්තරය හරබැර. විස්තරය හරබැර තියෙන්න පොදු ජර්නලයක් රූල් කරගන්න. පොදු ජර්නලයක් රූල් කරගන්න. 14 වෙනි ප්‍රශ්නය. පොදු ජර්නලයක්. පළවෙනි වැරද්ද. මොකද්ද තියෙන්නේ 2020 මාර්තු මාසයේ සඳහා 8000ක් වූ ආපසු යොම් දෛනික පොතේ එකතුව ආපසු යොම් ගිණුමේ පාලන ගිණුමේ කියන දෙකටම බැර කරලා තිබුණා. දරුවා ආපසු එවුවා නම් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ආපසු එවුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගිණුම් දෙකටම බැර කළා මේගොල්ලෝ. ආපසු එවුම් එකටත් බැර කළා ණයගැති පාලන එකටත් බැර කළා. වෙන්න ඕනේ ණයගැති පාලන එකට බැර කර. හැබැයි ආපසු එකට හර කරන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ ආපසු එවුම් එකටත් මොකද කරලා තිබුණේ? බැර කළා තිබුණා. ඒකයි වැරද්ද. එහෙනම් ළමයි ඒ වැරද්ද නිවැරදි කරන්න ආපසු එවුම් එකට මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. ළමයි දාන්න ඕන පැත්තට නෙමෙයි දාලා තිබුණේ අනිත් පැත්තට නේද? එතකොට දාන්න ඕන පැත්තට නැතුව අනිත් පැත්තට දැම්මොත් නිවැරදි කරද්දී ඒ වගේ කී ගුණයක් එන්න ඕනේද? දෙගුණයක් එන්න ඕනේ ආපසු එවුම් ගිණුමේ හර පැත්තට. පෙරලියට පළවෙනි චැනල් සටහන ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් ගිණුම හර ආපසු එවුම් ගිණුම හර ණයගැති පාලන අවිනිශ්චිත ගිණුම බැර. මොකද පාලන ගිණුමේ හරිනේ අවිනිශ්චිත බැර. 16000යි 8000 දෙකක් 16000යි සලක්ෂය ලියන්න. ආපසු එවුම් ආපසු එවුම් ගිණුමට බැර කිරීමේ වරද. ආපසු එවුම් ගිණුමට බැර කිරීමේ වරද. නිවැරදි කිරීම. බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි 2 කාර්යාලයේ ප්‍රයෝජනයට 2019 සැප්තැම්බර් 30 වෙනිදා 90,000කට ගත්ත කාර්යාල උපකරණ ටික අලුත් වැඩියා ගිණුමට මොනවා කරලා තිබුණාද? හර කරලා තිබුණා. ළමයි උපකරණයක් ගත්තා නම් හර කරන්න ඕනේ උපකරණ ගිණුමට. නමුත් හර කරලා තිබුණේ අලුත් වැඩියා ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න උපකරණ ගිණුමට හර වෙලා අලුත් වැඩියා ගිණුමට මොනවා කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. ලියන්න උපකරණ ගිණුම හර. උපකරණ ගිණුම හර අලුත් වැඩියා ගිණුම බැර. උපකරණ ගිණුම හර අලුත් වැඩියා ගිණුම බැර. රුපියල් 90000යි සංලක්ෂය ලියන්න. උපකරණයක් ගැනීම අලුත් වැඩියා ගිණුමට. උපකරණයක් ගැනීම අලුත් වැඩියා ගිණුමට. උපකරණයක් ගැනීම අලුත් වැඩියා ගිණුමට. අලුත් වැඩියා ගිණුමට. අලුත් වැඩියා ගිණුමට. අලුත් වැඩියා ගිණුමට හර කිරීමේ වරද. හර කිරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක ඒකෙම තියෙනවා ළමයි මේ උපකරණය 120ක් මොනවා කරන්න ඕනලුද? ෂය කරන්න ඕනේලු. මේක අලුත් වැඩියා ගිණුමට දාපු නිසා මොනවා කළත් නැද්ද? ෂය කළත් නැහැ. ළමයි ඕකේ රවුන්ඩ් කරගන්න ගත්ත දිනය 19 සැප්තැම්බර් 30 කියන එක. සැප්තැම්බර් 30 කියන්නේ ළමයි දිනයක් වශයෙන් ගත්තොත් 9යි 30. 9යි 30.
ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවදද උඩ තියනවා ළමයි බලන්න 2020 මාර්තු 31. ඒක රවුන්ඩ් කරගන්න. ළමයි බලලා මට කියන්න සැප්තැම්බර් 30 ඉඳන් මාර්තු 31ට කොච්චර කාලයක් තියෙනවද කියලා. මාර්තු 31ට අපි ගණන්ලා බලමු. ගත්තේ සැප්තැම්බර් මාසයේ අන්තිමනේ. ඔක්තෝබර් අන්තිමට 1යි. නොවැම්බර් අන්තිමට 2යි. දෙසැම්බර් අන්තිමට 3යි. ජනවාරි අන්තිමට 4යි. පෙබරවාරි අන්තිමට 5යි. මාර්තු අන්තිමට 6යි. මේ වත්කමාරම් මාස 6ක් වෙනව නේද? මාස 6යි කියන්නේ අවුරුද්දෙන් භාගයක් මේක ෂෙයා කරන්න ඕනේ. ළමයි උතන තියෙන්නේ අවුරුද්දකට 120ක් නේද? ළමයි අවුරුද්දකට 120ක් කියන්නේ මාස 6ට නම් 100ට කීයක්ද? 10ක් වෙනවා. 90ට 10ක් කියන්නේ කීයක් වෙනවද? 9000ක් වෙනවා ෂය. හැබැයි ෂය කළා නෑ. එහෙනම් ෂය කළා නෑ ඒක මගේ ඇරිලා. එහෙනම් ෂය කළා නැත්තම් ෂය කරන්න ඕනේ නේද? ළමයි ෂය කරන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ෂය ගිණුම හර වෙලා ෂය වෙන් කිරීම ගිණුමට මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. ලියන්න ෂය ගිණුම හර. ෂය වෙන් කිරීම ගිණුම බැර. ෂය ගිණුම හර ෂය වෙන් කිරීම ගිණුම බැර. කීයක් එනවද? රුපියල් 9000යි. සංලක්ෂය ලියන්න. මාස 6ක ෂය. මාස 6ක ෂය. මගේ හැරීමේ වරද. මාස 6ක ෂය. මගේ හැරීමේ වරද. නිවැරදි කිරීම. මාස 6ක ෂය. මගේ හැරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. ඊළඟ එක. තුන්වෙනි එක. ඒ කියන්නේ හතරවෙනි ජර්නල් සරණ 81000ක ණයට විකුණපු එක. විකුණුම් ගිණුමේ ණයගැති පාලන ගිණුමේ කියන දෙකේම 18000ක් ලෙස දාලා තිබුණේ. ඒ කියන්නේ අඩු වෙන්නේ ළමයි දාලා තිබුණේ. ළමයි ණයට වික්කානන් ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. කොහොම ලියලා තියෙන්නේ අඩුවෙන්. එහෙනම් මේ අඩු ගාන මොනව කරන්න ඕනේද? ආයේ සටහන් කරන්න ඕනේ. ලියන්න. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර රුපියල් 63000යි. ණයගැති පාලන හර විකුණුම් බැර රුපියල් 63000යි. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද. අඩුවෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක 4. ණයගැතියෙකු සිල්වාගෙන් ලැබුණු 38000ක චෙක්පත මුදල් පාලන ගිණුමේ හරියට ලියලා ණයගැති ගිණුමේ සටහන් කළා නැහැ කියන්නේ ණයගැති පාලන ගිණුමේ දාලා නැහැ. ළමයි ණයගැතියෙන්ගෙන් ලැබුණා නම් මුදල් පාලන හර වෙලා ණයගැති පාලන බැර වෙන්න එපා. හැබැයි උතන ණයගැති පාලන ගිණුමේ මොනවා වෙලා නැද්ද? සටහන් වෙලා නැහැ. උතන ණයගැති ගිණුමේ කියන එක උතන ලියන්න ණයගැති පාලන ගිණුමේ කියලා. පාලන කියන වචනයක් දාගන්න ණයගැති පාලන. ගිණුමේ සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ මොන පැත්තද ලියලා නැත්තේ? බැර පැත්තේ. එහෙනම් කොහෙටද හර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න අවිනිශ්චිත ගිණුම හර. ණයගැති පාලන ගිණුම බැර 38000යි. සංලක්ෂය ලියන්න. ණයගැති ලැබීම. ණයගැති පාලන ගිණුමට නොගැනීමේ වරද. ණයගැති පාලන ගිණුමට නොගැනීමේ වරද. නිවැරදි කිරීම. අන්තිම එක 5.
4500ක දුරකථන වියදම විදුලි බිල් ගිණුමට හර වෙලා තිබුණාලු. ළමයි දුරකථන බිලක් ගෙවුවා නම් දුරකථන වියදම් ගිණුමට හර වෙන්න ඕනේ. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ කොහෙටද? විදුලි වියදම් ගිණුමට හර කරලා තියෙන එක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? දුරකථන වියදම් ගිණුමට හර වෙලා විදුලි වියදම් ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. ලියන්න. දුරකථන වියදම් හර විදුලි වියදම් බැර. දුරකථන වියදම් හර විදුලි වියදම් බැර 4500යි. සංලක්ෂය ලියන්න. දුරකථන වියදම විදුලි බිල් ගිණුමට හර කිරීමේ වරද. විදුලි බිල් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි ලාභ සංශෝධන ප්‍රකාශයක් ඉල්ලනවා. ඒක හදන්න කලින් අපි අර කලින් වගේ ආදායම් වියදම් ගිණුම් ඉදිරියෙන් පොඩි මාක් එකක් දාගමු. පළවෙනි එකේ තිබ්බද ආදායම් වියදම්? ඔව් තිබ්බා. මොකේද තිබ්බේ? ආපසු එවුම් කියන එක. ඒකට තරුවක් දාගන්න. එහෙම නැත්නම් ඒකට සලකුණක් දාගන්න. ඊළඟ එකේ තිබ්බද? ඔව් තිබ්බා. අලුත් වැඩියා කියන එකට සලකුණක් දාගන්න. තුන්වෙනි එකේ තිබ්බා ෂය වීම කියන එකට තරු ලකුණක් දාගන්න. ඊළඟ එකේ තිබ්බද? ඔව් තිබ්බා. විකුණුම් කියන එකට තරු ලකුණක් දාගන්න. ඊළඟ එකේ තිබ්බද? නෑ. ඊළඟ එකේ නෑ. ණයගති පාලන කියන්නේ වත්කමක් එකේ නෑ. ඊළඟ එකේ තිබ්බද? ඔව් දෙකටම දාගන්න. විදුලි එකටයි දුරකථන බිල් එකටයි දෙකටම සලකුණක් දාගන්න. ඒ දෙකම එනවා. එහෙමනම් රූල් කරගන්න. ලාභ සංශෝධන ප්‍රකාශයක් මෙන්න මේ ආකාරයට ඉතාම ඉක්මනින් ලාභ සංශෝධන ප්‍රකාශයක් ඉක්මන් කරන්න. right. දී ඇති ලාභය දාගන්නකො දහස් වලින් හදමු 141යි. දැන් අපි අර මාක් කරගත්ත ඒවා බලමු. මේකේ අවිනිශ්චිත ගිණුමක් ඉල්ලන්නේ නැහැ. පළවෙනි එක තිබ්බේ ආපසු එවුම් එකේ තරු ලකුණක් දැම්මේ. මොන පැත්තේද දැම්මේ? හර පැත්තේ. ඒ නිසා අඩු කරන්න ආපසු එවුම් කියලා 16යි. දෙවෙනි එකේ තිබ්බේ අලුත් වැඩියා කියන එකේ බැල පැත්තේ. ඒ නිසා ඒක එකතු කරනවා 90යි. අලුත් වැඩියා. ඊළඟ එකේ තිබුණේ ෂය. ඒක තිබුණේ හර පැත්තේ. ඒ නිසා අඩු කරනවා 9යි. ඊළඟ එකේ තිබ්බේ විකුණුම් කියන එකේ මොන පැත්තේද? බැර පැත්තේ. බැර පැත්තේ තිබ්බා නම් එකතු වෙනවා විකුණුම් කියලා. කීයක්ද එකතු වෙන්නේ? 63යි. ඊළඟ එකේ තිබ්බද? නෑ. හතරවෙනි එකේ තිබ්බේ නෑ. පස්වෙනි එකේ තිබ්බද? ඔව් දෙකේම තිබ්බා. දුරකථන කියන එකේ තිබ්බේ හර පැත්තේ. හර පැත්තේ තිබ්බා කියන්නේ අඩු වෙනවා දුරකථන කියලා. 4.5යි.
ආයෙ මෙතෙන්ට එකතු වෙනවා මොකක් කියලාද විදුලිය කියලා ඒක බැර පැත්තේ තිබ්බේ ඔච්චරයි තියෙන්නේ 157.5යි මෙතන එනවා 8.5යි 298.5යි ඒකෙන් 29.5ක් අඩු වෙනවා එතකොට මෙතන 0.5 කැපිලා යනවා 18න් 9ක් ගියාම 9යි ඒ වගේම මෙතන 28යි 28න් 2ක් ගියාම 26යි 269ක් එනවා 269ක් එනවා නිවැරදි ශුද්ධ ලාභය 2,69,000යි ඒ අපි සාකච්ඡා කරලා ඉවර කළේ 14 වෙනි අභ්‍යාසය ඊළඟට යනවා අභ්‍යාසාංක 16ට අභ්‍යාසාංක 16ට අභ්‍යාසාංක 16ට බලන්න අභ්‍යාසාංක 16 වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් ඉල්ලන්නේ ජර්නල් සටහන් ඉල්ලන්නේ ජර්නල් සටහන් ලියන්න මොකද්ද ගහන්න වෙන්නේ පොදු ජර්නලයක් රූල් කරගන්න පොදු ජර්නලයක් විස්තරය හරබැර විස්තරය හරබැර පළවෙනි එක 51,000ක් වූ මෝටර රථ අලුත් වැඩියා වියදම ප්‍රාග්ධනිත කළා තිබුණා කියන්නේ එතනින් ලියා ගන්න ඕන ප්‍රාග්ධනිත කියලා කියනවා කියන්නේ මෝටර රථ ගිණුමට හර කළා තියනවා කියන එක ප්‍රාග්ධනිත කරනවා කියන්නේ අදාළ ගිණුමට අරන් තිබුණා කියන එක අදාළ වත්කම් ගිණුමට අරන් තිබුණා කියන එක ඒ කියන්නේ අලුත් වැඩියා වියදම මෝටර රථ ගිණුමටයි හර කළා තිබිලා තියෙන්නේ ඒක වැරදි මට කියන්නේ ඒක හරි ගස්සන්න මොකද කරන්න ඕනේ මෝටර රථ ගිණුම බැර කරලා අලුත් වැඩියා ගිණුමට මොකද කරන්න ඕනේ හර කරන්න ඕනේ ලියන්න අලුත් වැඩියා ගිණුම හර මෝටර රථ ගිණුම බැර අලුත් වැඩියා ගිණුම හර මෝටර රථ ගිණුම බැර කීයක් තියෙන්නේ 51,000යි සංලක්ෂය ලියන්න අලුත් වැඩියා වියදම මෝටර රථ ගිණුමට ගැනීමේ වරද මෝටර රථ ගිණුම වරද නිවැරදි කිරීම අලුත් වැඩියා වියදම මෝටර රථ ගිණුමට ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟට 2 මොකද්ද තියෙන්නේ බැංකුවේ කෙලින්ම තැන්පත් කරපු පොලි ආදායමක් ගනුදෙනු කරුවේ බැංකුවේ තැන්පත් කරපු 1,23,000 පොලි ආදායමක් ලෙස සැලකලා තිබුණලු. ළමයි බැංකුවේ ගනුදෙනු කරුවේ කෙලින්ම තැන්පත් කළා කියන්නේ ප්‍රේෂණයක්. එහෙම නැත්නම් ණයගැතියන්ගෙන් මුදල් ලැබීමක්. ළමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබීමක් නම් සටහන් කරන ඩබල් එන්ට්‍රි වෙන්නේ මුදල් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. එතකොට බැර වෙන්න ඕනේ ණයගැති පාලන ගිණුමට. හැබැයි ණයගැති පාලන ගිණුමට බැර කරනව වෙනුවට මේගොල්ලෝ මේක පොලි ආදායමක් විදියට සලකලා තිබුණේ. ඒ කියන්නේ පොලි ආදායම් ගිණුමට තමයි බැර කරලා තිබුණේ. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න පොලි ආදායම් ගිණුම මොනව වෙන්න ඕනේද? හර වෙලා ණයගැති පාලන ගිණුමට මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. ලියන්න පොලි ආදායම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර 1,23,000යි 1,23,000යි ණයගැති පාලන ගිණුම හර පොලි ආදායම් ගිණුම බැර 1,23,000යි සංලක්ෂය ලියන්න ණයගැති සරි පොඩක් ඉන්න මම කිව්වේ මොකද්ද පොලි ආදායම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර ඉස්සර කියුණා වැරදි පොලි ආදායම් ගිණුම හර ණයගැති පාලන බැර සංලක්ෂය ලියන්න ණයගැති ලැබීම පොලි ආදායම් ගිණුමට බැර කිරීමේ වරද
ණයගෙති ලැබීම් පොලී ආදායම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීම. තුන්වෙනි එක විකුණුම් පොත 5,25,000ක් අඩුවෙන් ගත්තලු. විකුණුම් පොත අඩුවෙන් අරන් කියන්නේ දරුවෝ ණයට වික්කේවා අඩුවෙන් අරගෙන. ණයට වික්කානම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණයගෙති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඔය කියන්නේ ඒක අරන් තියෙන අඩුවෙන්. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? ඒක ආය පාරක් මොනව කරන්න ඕනේද? සටහන් කරන්න ඕනේ. ලියන්න ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණයගෙති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ණයගෙති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර කීයද එන්නේ? 5,25,000යි. සල්ලක්ෂය ලියන්න. ණයට විකුණුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක කියනවා ගනුදෙනු කරුවෙකුට දෙන ලද 64,000ක වට්ටමක් වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමේ හරියට ලියලා එය ලද වට්ටම් ගිණුමට හර කළා තිබුණා. ඇත්තටම ළමයි මේක හර කරන්න ඕනේ දුන් වට්ටම් ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කළා තියෙන්නේ මොන ගිණුමටද? ලද වට්ටම් ගිණුමට. හරිද? ලද වට්ටම් ගිණුමට හැබැයි හර කළා තියෙන්නේ 46000ක් විදියට නේද? හැබැයි ලැබිය යුතු දෑ ගිණුමේ හරියට ලියලානේ. මේ බලන්න ළමයි දුන් වට්ටමක් ලියන ඩබල් එන්ට්‍රිය වෙන්නේ දුන් වට්ටම් ගිණුම හර වෙලා වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට බැර වෙනවනේ. දුන් වට්ටම කීයද තියෙනවා කියන්නේ? කීයද තියෙනවා කියන්නේ? 64000ක්. මෙතෙන්ට හර වෙලා මෙතෙන්ට බැර වෙන්න ඕනේ. මේක හරියට ලියලාලු. හැබැයි මේගොල්ලෝ මෙතෙන්ට නොදානව වෙනුවට කළා තියෙන්නේ ලද වට්ටම් ගිණුමට මොනව කළාද? 46ක් හර කරලා මේක සම්පූර්ණයෙන් වැරදි. මේක නිවැරදි කරන්න ලද වට්ටම් ගිණුමට 46ක් මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. ලද වට්ටම් ගිණුමට 46ක් බැර කරන්න ඕනේ. ළමයි මට කියන්න දුන් වට්ටම් ගිණුමට හර කරන්න ඕනේ කීයක්ද? 64ක්. එතකොට බැර පැත්ත අඩුවක් තියෙනව නේද? ආන්ගේ අඩුව යනවා මොන ගිණුම කියලාද? අවිනිශ්චිත ගිණුම කියලා. ලියන්න එහෙනම් ඩබල් එන්ට්‍රිය දුන් වට්ටම් ගිණුම හර 64000යි. දුන් වට්ටම් ගිණුම හර 64000යි. ලද වට්ටම් ගිණුම බැර 46000යි. ලද වට්ටම් ගිණුම බැර 46000යි. අවිනිශ්චිත ගිණුම බැර සටහන් දෙකක් තියෙනවා. අවිනිශ්චිත ගිණුම බැර 18000යි. සාලක්ෂය ලියන්න. දුන් වට්ටම ලද වට්ටම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. 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 ඊළඟ අන්තිම එක විවිධ වියදම් ගිණුමේ ශේෂය 1125 ශේෂ පිරික්සුමට අරන් තියෙන්නේ 1152ක් විදිහට. ඔය කියන්නේ වරද වෙලා තියෙන විවිධ වියදම් ගිණුමේද ශේෂ පිරික්සුමේද? හරි ශේෂ පිරික්සුමේ. මට කියන්නේ එහෙනම් ඔය වරද නිවැරදි කරන්න ශේෂ පිරික්සුමට මොනව කරන්න වෙනවද? බැර කරන්න වෙනවා. මොකද අපි වැඩිින් අරන් තිබුණේ. බැර කරලා කොහෙද දහර කරන්න වෙන්නේ නා? අවිනිශ්චිත ගිණුමට. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර ශේෂ පිරික්සුම බැර. ඒ කියන්නේ තිත්පේලිය බැර වෙන්නේ. සාලක්ෂය ලියන්න. විවිධ වියදම්
ශේෂ පිරික්සුමට වැඩියෙන් ගැනීමේ වරද. ශේෂ පිරික්සුමට වැඩියෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. වැඩියෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. දැන් රූල් කරගන්න අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක් රූල් කරගන්න අවිනිශ්චිත ගිණුමක්. T ගිණුමක් අවිනිශ්චිත ගිණුමක්. වැඩි ඕනේ රූල් 4ක් 5ක් පල්ලෙහාට ඇති. උඩ රූලේ මොකොත් ලියන්නේ. පළවෙනි එකේ අවිනිශ්චිත තිබුණේ නැහැ. දෙවෙනි එකේ තිබෙත් නැහැ. තුන්වෙනි එකේ තිබෙත් නැහැ. හතරවෙනි එකේ තිබ්බද? ඔව් බැර පැත්තේ තිබුණා. ඒක ලියන්නේ දුන් වට්ටම් කියලා හරේකේ නමින්. කීයක් තිබුණේ 18,000යි. රුපියල් 1000 කියලා දාන්න. ඊළඟට තිබුණා ශේෂ පිරික්සුමේ හර පැත්තේ තිත් පෙළියක් දාලා අවිනිශ්චිත ගිණුම හර ශේෂ පිරික්සුම බැරන් ලියුවේ. අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ කීයද තිබ්බේ? 27000යි. මේ පැත්ත වැඩි 27යි. 9000ක් තියෙනවා. ඒක ඉදිරියට ගෙන ගිය ශේෂය. ඉක්මනින් ලාභ සංශෝධන ප්‍රකාශයක් ගහගන්න ගහපු නැති අය. ලාභ සංශෝධන ප්‍රකාශය लाभ संशोधन प्रकाश ඒකේ දෙන්න දාන්න ලාභය දැනට දීලා තියෙන්නේ 12600ක් දහස් වලින් 12600යි. පළවෙනි එකේ තිබ්බද? ඔව් හර පැත්තේ තිබ්බා. තරු ලකුණක් දාගන්න. අලුත් වැඩියා කියන එකට තරුවක් දාගන්න ඉස්සරහින්. දෙවෙනි එකේ පොලි ආදායම් කියන එකට තරුවක් දාගන්න. තුන්වෙනි එකේ විකුණුම් කියන එකට තරුවක් දාගන්න. ඊළඟ එක විකුණුම් කියන එකට තරුවක් දාගත්තා. ඊළඟ එකේ ලද වට්ටම් දුන් වට්ටම් කියන දෙකටම තරු දාගන්න. ලද වට්ටම් දුන් වට්ටම් කියන එක දෙකටම තරු ලකුණු දාගන්න. ඊළඟ එක ළමයි ඔය ශේෂ පිරික්සුමෙන් නියෝජනය වුණේ විවිධ වියදම්. ඒ නිසා ශේෂ පිරික්සුම කියන එකට තරු ලකුණක් දාගන්න. ඒකේ විදුලි වියදම නියෝජනය වෙන්නේ. ඉස්සලාම ලාභය දැම්මනේ. පළවෙනි එකේ තියෙන්නේ හර පැත්තේ. හර පැත්තේ තියෙනවා නම් අඩු කරන්න අලුත් වැඩියා කියලා. 51යි. දෙවෙනි එකේ තිබ්බද? ඔව් තිබ්බා. පොලි ආදායම් හර වුණා. හර වෙනවා කියන්නේ අඩු වෙනවා. පොලි ආදායම් 1,23,123යි. ඊළඟ එක වෙන්නේ විකුණුම් බැර වෙනවා කියන්නේ එකතු වෙනවා. पांसी विसिपहाई ඊළඟ එකේ තියනවාද? ඔව් දුන් වට්ටම් කියන එක තියෙනවා හර පැත්තේ.
ඒකට හර වෙනවා 64යි. ලද වට්ටම් කියන එක තියෙනවා බැර පැත්තේ. ඒකට එකතු වෙනවා 46යි. ඊළඟ එකේ තියෙනවා ශේෂ පිරික්සුම හර. ශේෂ පිරික්සුම බැර. ශේෂ පිරික්සුම බැර වෙනවා කියන්නේ මෙතෙන්ට එකතු වෙනවා පොදු වියදම් කියලා. එච්චරයි තියෙන්නේ. පොදු වියදම් කියලා කීයද දෙන්නේ? 27යි. අය 5යි 11යි 7යි 18යි එකක් ඉතුරුයි 9යි. දහතුන්දාස් 198යි. ඒකෙන් 8යි. දෙසිය 38ක් අඩු කරන්න. උත්තරේ එනවා 12960ක්. අඩුපාඩු හදා ගන්න. 12960ක් එනවා. ඒ සාකච්ඡා කරලා ඉවර කළේ අපි නිබන්ධනයේ 16 වෙනි ප්‍රශ්නය පිළිබඳව. නිබන්ධනයේ 16 වෙනි ප්‍රශ්නය පිළිබඳව. ඊළඟට යනවා නිබන්ධනයේ 17 වෙනි ප්‍රශ්නය. පොදු ජර්නලයක් ගහ ගන්න ඕනේ. ජර්නල් සටහන් ටික ලියන්න. විස්තරය හරබැර. පොදු ජර්නලයක්. පළවෙනි එක. ව්‍යාපාරයේ හිමිකරු ඔහුගේ පුද්ගලික පරිහරණයට ගත්ත භාණ්ඩවල පිරිවැය ගිණුම් පොත්වල ලියලා නැහැ. භාණ්ඩවල පිරිවැය කියලා කියන්නේ ළමයි භාණ්ඩ ගෙනිලි නේද? භාණ්ඩ ගෙනිලි ලියලා නැත්නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මොකද්ද? ගැනිලි ගිණුම හර. කොහෙටද බැර වෙන්න ඕනේ? ගැනුම් ගිණුම බැර. යන්නේ ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර. සලක්ෂය ලියන්නේ භාණ්ඩ ගැනිලි මග හැරීමේ වරද නිවැරදි කිරීම. 2 1,12,000ක කුලී ආදායම කුලී වියදම් ගිණුමට හර කරලා. ළමයි කුලී ආදායමක් ලැබුණා නම් ඩබල් එන්ට්‍රිය වෙන්නේ මෙහෙමයි. කුලී ආදායමක් ලැබුණා නම් වෙන්නේ ළමයි. කුලී ආදායමක් ලැබුණා නම් වෙන්නේ මුදල් පාලන ගිණුමට හර වෙලා. කුලී ආදායම් ගිණුමට මොනවා වෙනවද? බැර වෙනවා. මුදල් පාලන ගිණුමට හර වෙලා කුලී ආදායම් ගිණුමට බැර වෙනවා. කීයක්ද තියෙන්නේ? 1,12,000. මෙහෙමනේ වෙන්න ඕනේ. මේකේ හරියට ලියලාලු. හැබැයි මේකේ දාන්න ඕන වෙනුවට මේගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? කුලී වියදම් කියලා ගිණුමකට හර කරලා තියෙනවා 112. ඒක වැරදි. එහෙනම් ළමයි මේ වැරද්ද හරි ගස්සන්න මේ ගිණුමට බැර කරන්න ඕනේ නේද? මෙතෙන්ට දාලා නැති නිසා මේ ගිණුමටත් බැර කරන්න ඕනේ නේද? එතකොට දෙකම බැරනේ. එතකොට කොහෙටද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර 2,24,000. අවිනිශ්චිත ගිණුම හර 2,24,000යි. කුලී ආදායම් බැර 1,12,000යි. කුලී ආදායම් බැර 1,12,000යි.
කුලී වියදම් බැර 1,12,000යි. කුලී වියදම් බැර 1,12,000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. කුලී ආදායම කුලී වියදම් ගිණුමට කුලී ආදායම කුලී වියදම් ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම ඉස්සෙල් දිත්තසරණ ලියපුණ කියා බලන්න අවිනිශ්චිත ගිණුම හර 2,24,000යි කුලී ආදායම් බැර 1,12,000යි කුලී වියදම් බැර 1,12,000යි ඊළඟ එක 32,500ක මුද්‍රණ යන්ත්‍රයක් ගත් එක අලුත් වැඩියා ගිණුමට හර කළා තිබුණේ. ළමයි යන්ත්‍රයක් ගත්තා නම් හර වෙන්න ඕනේ යන්ත්‍ර ගිණුමට. නමුත් හර කළා තිබුණේ කොහෙටද? අලුත් වැඩියා ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? යන්ත්‍ර ගිණුම හර අලුත් වැඩියා ගිණුම බැර. ලියන්න. යන්ත්‍ර ගිණුම හර අලුත් වැඩියා ගිණුම බැර 32,500යි. යන්ත්‍ර හර අලුත් වැඩියා බැර 32,500යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. යන්ත්‍රයක් ගැනීම අලුත් වැඩියා ගිණුමට හර කිරීමේ වරද යන්ත්‍රයක් ගැනීම අලුත් වැඩියා ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම හතරවෙනි එක 2,98,000ක ණයට ගෙනුම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ මෙන්ම ගැනුම් ගිණුමේද මොන පැත්තේ දාලා තිබුණාද 2,89,000ක් ලෙස සටහන් කරලා තිබුණේ. ඒ කියන්නේ අඩුවෙන් නේද ලියලා තිබුණේ. දරුවෝ මට කියන්න ණයට ගැනුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ණය හිමි පාලන ගිණුම ඒ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර. හැබැයි ඔහොම ලියලා තියෙන්නේ අඩුවෙන්ලු නේද? එහෙනම් නිවැරදි කරන්න ඒ අඩු ගාන ආයෙ ලියන්න වෙනව නේද? ලියන්න එහෙනම් ඩබල් එන්ට්‍රිය ගැනුම් ගිණුම හර ගැනුම් ගිණුම හර වෙළඳ ගෙවිය යුතු දෑ පාලන බැර. එහෙම නැත්නම් ණය හිමි පාලන බැර. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන බැර 9,000යි. සංලක්ෂය ලියන්න. ණයට ගැනුම් අඩුවෙන් ගැනීමේ වරද ණයට ගැනුම් අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම ඊළඟ එක 7,000ක සේවක සුබ සාධන වියදම මුදල් පාලන ගිණුමේ හරියට ලිව්වත් ප්‍රචාරණ ගිණුමට හර කරලා තියෙන්නේ. ළමයි ඕක හර කරන්න ඕනේ සුබ සාධක වියදම් ගිණුමට. නමුත් හර කරලා තිබිලා තියෙන්නේ කොහෙටද? ප්‍රචාරණ වියදම් ගිණුමට. එහෙනම් නිවැරදි කරන්න ඕනේ මොකද්ද? සුබ සාධන වියදම් හර ප්‍රචාරණ වියදම් බැර 7,000යි. සුබ සාධන වියදම් හර ප්‍රචාරණ වියදම් බැර 7,000යි. සුබ සාධන වියදම් හර ප්‍රචාරණ වියදම් බැර 7,000යි. සංලක්ෂය ලියන්න. සුබ සාධන වියදම ප්‍රචාරණ ගිණුමට
සුබසාධන වියදම ප්‍රචාරණ ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. දැන් කෙලින්ම ඕනේ ලාභ සංශෝධන ප්‍රකාශයක්. රූල් කරගන්න ලාභ සංශෝධන ප්‍රකාශයක්. දැනට දීලා තියෙන ලාභය 250ක් තියෙනවා. ඉක්මනින් රූල් කරගන්න. කොහරිද? දැන් අර ආදායම් වියදම් මාක් කරගම් පොදු ජර්නලයේ පොඩි මාක් එකකින් පළවෙනි එකේ බලමු පොදු ජර්නලයේම පළවෙනි එකේ තියනවාද? ඔව් තියනවා. ඒක දාගන්න ගැණුම් කියන එකේ ගැණිලි හර ගැණුම් බැරණි තියෙන්නේ. ආන්ගේ ගැණුම් කියන එකට දාගන්න තර ලකුණක්. ගැණිලි වලට එන්නේ නැහැ. මොකද ගැණිලි කියන්නේ ආදායමක් වියදමක් නෙමෙයි, ඒක හිමිකමක්. දෙවෙනි එකේ කුලී වියදම් වලටත් තියෙනවා, කුලී ආදායම් වලටත් තියෙනවා. දෙකටම තර ලකුණක් දාගන්න. තුන්වෙනි එකේ තියෙනවා අලුත් වැඩියා වලට. හතරවෙනි එකේ තියෙනවා ගැණුම් වලට. පස්වෙනි එකේ දෙකටම තියෙනවා. දැන් අපි බලාගෙන යම් මේකේ දාන්න. පළවෙනි එකේ තිබුණේ ගැණුම් බැර පැත්තේ තිබුණා නම් එකතු වෙන්න ඕනේ ගැණුම් කියලා 62යි. දෙවෙනි එකේ තිබ්බේ දෙකේම බැර පැත්තේ කුලී ආදායම් කියලායි, කුලී වියදම් කියලායි. 112 ගානේ කුලී ආදායමුයි කුලී වියදමුයි. තුන්වෙනි එකේ තිබුණේ ඒත් අලුත් වැඩියා බැර. ඒ නිසා එකතු වෙනවා අලුත් වැඩියා කියලා. කීයක්ද එකතු වෙන්නේ අලුත් වැඩියා කියලා? 32.5යි. දහස් වලින් හදපු ඉඳා. ඊළඟ එකේ තිබුණේ හර පැත්තේ ගැණුම් කියලා 9යි. ඊළඟ එකේ හර පැත්තේ තිබුණා සුබ සාධන කියලා. 7000යි. 7යි. ආයේ බැර පැත්තේ තිබුණා ප්‍රචාරණ කියලා. ඒත් 7යි. ඒකේ දෙපැත්තෙම තියෙනවා. ඔච්චරයි. දැන් එකතු කරන්න ඕනේ 0.5යි.
දෙවරක් 4 8යි 8යි 7යි 15යි එකක් ඉතුරුයි 7යි 11යි 18යි 18යි 11යි 29යි 3යි 32යි දැන් මේකයි එකතු කරන්න 575.5ක් එනවා. ඒකෙන් 16ක් අඩු කරන්න 575.5න් 16ක් අඩු කරන්න 16ක් අඩු කරපුවාම එනවා කීයද 559.5ක් 559.5ක් එනවා 559.5ක් එනවා. ඒ උත්තරයට කියනවා මොකක් කියලාද? නිවැරදි ශුද්ධ ලාභය කියලා. නිවැරදි ශුද්ධ ලාභය කියලා. 559.5ක් එනවා නිවැරදි ශුද්ධ ලාභය කියලා. නිවැරදි ශුද්ධ ලාභය කියලා. නිවැරදි ශුද්ධ ලාභය කියලා. නිවැරදි ශුද්ධ ලාභය කියලා. එතකොට ඒ අපි සාකච්ඡා කරලා ඉවර කළේ වැරදි නිවැරදි කිරීම අභ්‍යාසවල 17 වෙනි අභ්‍යාසය පිළිබඳව. 17 වෙනි අභ්‍යාසය පිළිබඳව. එහෙමනම් අපි ඉතුරු ප්‍රශ්න ටික ඊළඟ ඔන්ලයින් එකේදී මොනවා කරමුද? සාකච්ඡා කරමු. right. I born.